गाथाව සජ්ජායනා කරමු. විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්සන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රංසියෝ නීලපිතාරන්තසේතා මංජෙන්තාච අබස්සරා තංලෝකනාතං සුගතං ධම්මංච සංගං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් අපේ දහම් පන්තිය ආරම්භ කරනවා. අද සූත්‍ර පිටකයේ අපේ අංගුත්තර නිකායේ ඒකක නිපාත පාළියේ වග්ග අතර අද අපිට නියමිතව තිබෙන්නේ ඒක පුද්ගල වග්ගය. 13 වෙනි ඒක පුද්ගල වග්ගය. මේ සූත්‍ර කාරණා මේ අය අහලා තියෙනවා. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjati බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ uppajjamaano uppajjati බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති. අර්ථය මහණෙනි එකම පුද්ගල තෙමේ ලෝකයෙහි උපදින්නේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත වැඩ පිණිස උපදී. කවර අසහාය පුද්ගලයෙක්ද තථාගත නම් වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මහණෙනි මේ අසහාය පුද්ගල තෙමේ වනාහි ලෝකයෙහි උපදින්නේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස උපදී. එතකොට මෙතන ඒක පුද්ගලෝ භික්කවේ කියද්දී ඒක පුද්ගලෝ එක් පුද්ගලයෙක් මහණෙනි මේ ලෝකයෙහි බොහෝ දෙනාට
හිතසුව පිණිස පහළ වෙනවා අර්ථය පිණිස පහළ වෙනවා සැපය පිණිස පහළ වෙනවා කියලා විස්තර කරද්දී එතන ඒක පුද්ගලෝ කියලා කියන්නේ පරමාර්ථ අර්ථයෙන් නෙමෙයි සම්මුති අර්ථයෙන් ලෝකේ ව්‍යවහාර අර්ථයෙන් පරමාර්ථ වශයෙන් ගත්තහම පුද්ගලයෙක් සත්වයෙක් පුද්ගලයෙක් ඇත්තේ නැහැ නාම රූප දෙකක් විතරයි තියෙන්නේ ස්කන්ධ පහක් විතරයි තියෙන්නේ බාහිර අභ්‍යන්තරික ආයතන 12ක් ධාතු 18ක් ආදී වශයෙන් පමණයි තියෙන්නේ මෙතන මේ දේශනාව මෙතන පුද්ගල ව්‍යවහාර වශයෙන් තමයි ඒක පුද්ගලෝ කියලා කියන්නේ. ඒකට එක පුද්ගලයෙක් මේ ලෝකයේහි පහළ වෙනවා ලෝකානුකම්පාය බහුජන හිතාය බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට හිත පිණිස බහුජන සුඛාය බොහෝ ජනයාට සුව පිණිස කායික මානසික සුවය පිණිස ලෝකානුකම්පාය අත්තා හිත ලෝකානුකම්පාය ලෝකයාට ලෝක සත්වයාට අනුකම්පා පිණිස ලොවටම අනුකම්පා පිණිස අත්තාය හිතාය තමන්ට වැඩ පිණිස අර්ථය පිණිස හිතාය හිතසුව පිණිස සුඛාය දේව මනුස්සාන දෙවි මිනිස්සුන්ට සුව පිණිස ලෞකික ලෝකෝත්තර සුවය පිණිස ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති එක පුද්ගලයෙක් මහණෙනි මේ ලෝකේ පහළ වෙනවා කතමෝ ඒක පුද්ගලෝ කවුද ඒ එකම පුද්ගලයා අසහාය පුද්ගලයා කවුද තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් ඔතන තථාගතෝ කියද්දී නවරහාදී බුදුගුණ අතර තියෙනවා බුදුගුණයක් සුගත කියලා සුගත බුදුගුණය සුගත කියලා කියන්නේ සුගත කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේට වචනාර්ථයෙන් සහ ගමනාර්ථයෙන් වචනාර්ථයෙන් සහ ගමනාර්ථයෙන් සුගත කියලා තමයි විසන්ධි වෙන්නේ එතකොට යහපත් පුද්ගලයා සුන්දර පුද්ගලයා ආශ්චර්ය ජීවිතයක් ඇති පුද්ගලයා ආදී මේ විදිහට ගමනාර්ථයෙන් සහ වචනාර්ථයෙන් සුගත කියලා කියනවා. එතකොට ගමනාර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේට සුගත කියන්නේ දැන් මේ තථාගත කියන වචනයට මම මේ සමානකම් දක්වන වචනයක් විස්තර කරන්නේ ඒ න්‍යායෙන් තථාගත කියන වචනය ගන්න පුළුවන්. ගමනාර්ථයෙන් කොහොමද භාග්‍යවතුන් වහන්සේට සුගත කියන්නේ කතමාචසා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධෝ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සමුත්තෝ අය මේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං සම්මාදිට්ඨියෝ සම්මාදිට්ඨිය ආදී ගමන සෝ භගවා සෝබන සම්මාදිට්ඨි ගමනත්තතා ඉතිපි සුගතෝ කියලා සුගත බුදුගුණය විස්තර කරනවා. සෝ භගවා සෝබන සම්මා සංකප්ප ගමනත්තතා ඉතිපි සුගතෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල භාග්‍යවතුන් වහන්සේ වැඩම කරපු නිසා ගමනාර්ථයෙන් උන්වහන්සේට සුගත කියලා කියනවා.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වචනාර්ථයෙන් සුගත කියලා කිව්වේ උන්වහන්සේගේ අසිරිමත් වාග් විලාශය භාග්‍යවතුන් වහන්සේ ළඟ සාමාන්‍ය සත්වයින් තුළ නැති මහා අසිරිමත් වාග් විලාශයක් තිබුණා. සමහර අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේගේ වාග් විලාසය පිළිබඳව විස්තර කරද්දී අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වර භාග්‍යවතුන් වහන්සේගේ වාග් විලාසය තුළ අන්තර්ගත වුණා. අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වර කිව්වේ මහා බ්‍රහ්මයාගේ වචන තුළ තියෙනවා මේ විශේෂ ලක්ෂණ 8. ඒ ලක්ෂණ 8 බුදුරජාණන් වහන්සේ නමක්ගේ වාග් විලාසය තුළ තියෙනවා. සාමාන්‍ය මිනිස්සු තුළ නැති බොහොම අසිරිමත් වාග් විලාසයක් තමයි අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වර. මේ අය දන්නවද? ඕනනම් මට යට විස්තර කරලා දෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි විස්තර කරලා දුන්නොත් හොඳයි. අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වර පළවෙනි එක විස්සට්ඨිතා. විස්සට්ඨිතා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වචන ප්‍රකාශ කරද්දී උන්වහන්සේට බොහොම පහසුවෙන් මුයින් වචන ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. බොහොම පහසුවෙන් මුයින් වචන පිටවීම. මුඛයෙන් පහසුවෙන් වචන පිටවීම අපිට වගේ කල්පනා කර කර අපහසුවෙන් ගොතක ගහ වචන පිට කරන්නට අවශ්‍ය නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ වචන විස්සට්ඨිතා ශබ්දය පහසුවෙන් මුවින් පිට වෙනවා. ඊළඟට විඤ්ඤය්‍යතා. විඤ්ඤය්‍යතා කියලා කියන්නේ ඒ පිට කරන වචනවල අදහස වහා අවබෝධ කරගන්න පුළුවන් කෙනෙකුට. සමහර වචන අපි ප්‍රකාශ කරනවා තේරෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නමක් ප්‍රකාශ කරන වචන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. වහා අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ඒ වචනවල තියෙනවා. ඊළඟට මඤ්ඤුතා. මඤ්ඤුතා කියලා කිව්වේ මිහිරි. මඤ්ඤුතා කිව්වේ මිහිරි. බුදුවරුන්ගේ වචන හරිම මිහිරි. පුංචි දරුවන්ට උනත් අහන් ඉන්න හිතෙනවා. තිරිසන් සතෙකුට උනත් අහගෙන ඉන්න හිතෙනවා. හරිම මිහිරි. ඊළඟට සවනීයතා. සවනට සැපගෙන දෙනවා කියනවා. කන් කලුයි කනට හරි මිහිරි මී පැණි වක් කරන්න වගේ. සවනීයතා. ඊළඟට බින්දුතා. බින්දුතා කිව්වේ අතර බිඳීමක් නැහැ. අතර බිඳීමක් නැහැ. වචන දැන් සමහර වෙලාවට යමක් කතා කරද්දී වචන බිඳ බිඳ කතා කරනවනේ. සමහරු භාෂාව දන්නේ නැති වෙද්දිත් ඒ දේ වෙනවා. ඒ වචන බිඳීමක් නැහැ. හොඳට වචන අවසන් වෙන්න ප්‍රකාශ කරනවා. ඊළඟට අවසාරිතා. අවසාරිතා. ඒ වචන හරිම පැහැදිලි. හොඳට පැහැදිලි වැහෙනවා. හොඳට පැහැදිලිව ඇහෙනවා. අවසාරිතා. ඊළඟට ගම්භීරතා. බොහොම ගැඹුරුයි, ගාම්භීරයි. ඒ වචන හරිම ගාම්භීරයි. නිකන් අර ලාලිත්‍ය එහෙම නැහැ. බොහොම ගාම්භීරයි. දැන් මේ සූත්‍ර කියවද්දී ඔයගොල්ලෝ අර්ථ කියවද්දී දකිනවා මේ ඒ වචන සමහර වචන භාවිතා කරලා තියෙනවා නිකන් අනේ ඒ විදිහට එහෙම නැහැ. බොහොම ගාම්භීර විදිහට සිංහෙක් වගේ භාවිතා කරලා තියෙනවා. මහණෙනි එක පුද්ගලයෙක් ලොවේ
උපදින්නට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස උපන්නේ වෙයි. බොහොම ගාම්භීරයි මේ වචන. ඒ වගේම 8 වෙනි එක නින්නාදිතා. නින්නාදිතා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ යම් දේශනාවක් කළා කියමුකෝ ශාලාවක ඉඳලා. ඒ ශාලාවේ මුල සිටින අයටත් මැද සිටින අයටත් අග සිටින අයටත් හැම දෙනාටම සමානව ඇහෙනවා. දැන් සමහරුන්ට දේශනාවක් කරද්දී මුල ඉන්න අයට විතරයි ඇහෙන්නේ ඊළඟ අයට ටිකක් අඩුවෙන් ඇහෙන්නේ සමහරට අවසානයේට ඇහෙන්නෙම නැහැ. නමුත් බුදුවරයෙක්ගේ වචනවල තියෙන වාග් විලාසයේ අසිරිමත් බව කියන්නේ නින්නාදිතා පිරිස මුල මැද අග සිටින සියලු දෙනාට සමව දේශනාව ඇහෙනවා. සමව දේශනාව ඇහෙනවා. ඔයාට තමයි අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වර කියලා කියන්නේ. එතකොට විස්සට්ඨිතා ඔක මේ දීඝනිකාය ජනවසබ සූත්‍රයේ තියෙන්නේ. විස්සට්ඨිතා විඤ්ඤය්‍යතා මඤ්ඤුතා සවනීයතා බින්දුතා අවසාරිතා ගම්භීරතා සහ නින්නාදිතා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකේ මේ මට ලියා ගන්න බැරුණා අෂ්ටාංග සමෝපෙත මේ ගුණ අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වර. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට අපි මේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේට සුගත කියලා කියද්දී වාග් විලාසයෙන් ඒ විදිහට. දැන් එතකොට සුගත කියන බුදු ගුණයට සමාන සුගත කියන වචනයට සමාන වන වචනයක් තමයි තථාගත කියලා කියන්නේ. තථාගත. තථාගත. තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත කියන වචනයට අර්ථකථන 8ක් දෙනවා මෙන්න මේ විදිහට. තථාගත කියන වචනයට දීඝනිකායේ පාසාදිකා සූත්‍රයේ තමයි මේ විදිහට තථාගත කියන වචනය අර්ථකථනය කරන්නේ. තථාගත දීඝනිකායේ පාසාදිකා සූත්‍රයට අනුව මෙන්න මේ විදිහට අර්ථකථන 8ක් දෙනවා. තථා ආගතෝති තථාගතෝ. පළවෙනි එක තථා ආගතෝති තථාගතෝ. භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියනවා. තථා ආගතෝති තථාගතෝ. ඒ කියන්නේ පෙර බුදුවරුන් වහන්සේලාසේ බුද්ධකාරක ධර්ම පුරාගෙන ආපු නිසා පෙර බුදුවරු සේම බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගෙන පුරාගෙන වැඩම කරපු නිසා තථා ආගතෝති තථාගතෝ කියලා කියනවා. දෙවෙනි එක තථා ගතෝති තථාගතෝ. තථා ගතෝති තථාගතෝ. පෙර බුදුවරයන් වහන්සේලාසේම කෙලෙස් නසා නිවන් වැඩම කරපු නිසා නිවන් ගියපු නිසා තථා ගතෝති තථාගතෝ. පෙර බුදුවරුන් වහන්සේලාසේම කෙලෙස් නසා නිවන් වැඩම කරපු නිසා තථාගත කියලා කියනවා. 3 තත ලක්කනං ආගතෝති තථාගතෝ. තත ලක්කනං ආගතෝති තථාගතෝ. ඒ කිව්වේ තත ලක්කනං. එතන තත කියද්දී එතන තත ලක්කන කියන්නේ නාම රූප ලක්ෂණ. නාම රූප ලක්ෂණ
නාම රූප ලක්ෂණ දැනගෙන බුද්ධත්වයට පැමිණි නිසා තථාගත කියලා කියනවා. මොනවාද නාම රූප ලක්ෂණ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. නාම රූප ලක්ෂණ දැනගෙන බුද්ධත්වයට පැමිණි නිසා. 4 තත ධම්මේ යතාවතෝ අபிසම්බුද්ධෝති තථාගතෝ. තත ධම්මේ යතාවතෝ අභිසම්බුද්ධෝති තථාගතෝ. තත ධම්ම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට. තත ධම්මේ යතාවතෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වුණු නිසා තථාගත කියලා කියනවා. ඊළඟට 5 තත දස්සිතාය තථාගතෝ. තත දස්සිතාය තථාගතෝ. තත දස්සිතාය තථාගතෝ කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාමයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාමයන් සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් තොරව සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් තොරව අවබෝධයෙන් දුටුව නිසා තථාගත කියලා කියනවා. තත දස්සිතාය අවබෝධයෙන් දුටුව නිසා තථාගත කියලා කියනවා. ඊළඟට 6 තත වාදිතාය තථාගතෝ. තත වාදිතාය තථාගතෝ. තතවාදිතාය තථාගතෝ කියන්නේ සත්‍ය ධර්මම දේශනා කරමින් නිවනට වැඩම කරපු නිසා. සත්‍ය ධර්මය තතවාදිතාය
සත්‍ය ධර්මයම චතුරාර්ය සත්‍ය ආදී ධර්මයම තමයි දේශනා කරමින් වැඩම කළේ. ඊළඟට තත කාරිතාය තථාගතෝ තත කාරිතාය තථාගතෝ කිව්වේ සත්‍ය දේ කරමින් සිහි නුවණින් ක්‍රියා කරමින් වැඩම කරපු නිසා. සිහි නුවණින් වැඩම කරපු නිසා. ඊළඟට අභිභව නට්ටේන තථාගතෝ අභිභව නට්ටේන තථාගතෝ අභිභව නට්ටේන තථාගතෝ කියලා කිව්වේ සංසාරය නැමැති රෝගයෙන් පීඩාවට පත්වී සිටින සත්වයාට සංසාර රෝගයෙන් සුවපත් වෙන්න ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥාදී බෙහෙත දෙන වෛද්‍යවරයා භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට අභිභව නට්ටේන තථාගතෝ කියලා කියනවා. හොඳයි. මේ තමයි තථාගත කියන වචනයට මන් දුන්නේ. එතකොට මේක කියනවා කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. අරහං සම්මා සම්බුද්ධෝ අරහං කියලා කියන්නේ ඔව් පින්නතුන් දන්නවා නවරහාදී බුදුගුණات දැන් එකින් කායේව විස්තර කරන්න අවශ්‍ය නැහැ. අර වැඩි හමු නොවන වචනයක් තමයි තථාගත කියන වචනය. මේ ඒ නිසයි මම මේක විස්තර කළේ. අරහං සම්මා සම්බුද්ධ නවරහාදී බුදුගුණවල ඉතුරු දෙක හොයාගන්න පුළුවන්කම තියෙනවා. අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජන හිතයෝ. මෙන්න මේ එකම අසහාය පුද්ගලයා ලෝකේ පහළවීම හේතු කොටගෙන බහුජන හිතාය බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ දෙනාට සුවය පිණිසද ලෝකයාට අනුකම්පා පිණිස අර්ථය පිණිස දෙව් මිනිසුන්ට සුවය පිණිසද හේතු වෙනවා කියන එකයි මේ සිහිපත් කළේ. ඊළඟට අපිට මේ සූත්‍රයට නම් කරන්න පුළුවන් සම්මා සම්බුද්ධ සූත්‍රය කියලා. ඊළඟට ඒක පුද්ගලස් භික්කවේ පාතු භාවෝ දුල්ලභෝ ලෝකස්මින් කතමස්ස ඒක පුද්ගලස්ස තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්සකෝ භික්කවේ ඒක පුද්ගලස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්ති. මහණෙනි ලෝකේහි එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්ලභයි. කවර එකම පුද්ගලයෙකුගේද තථාගත වූ අරිහත් වූ සම්්‍යක් සම්බුදුරජාන් වහන්සේගේ පහළවීම.
මේ අසහාය පුද්ගලයාගේ ලෝ පහළ වීම වනාහි දුර්ලභයි. මේ සූත්‍රය නම් කරන්න පුළුවන් දුර්ලභ පුද්ගල සූත්‍රය හැටියට. දුර්ලභ පුද්ගල සූත්‍රය හැටියට. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ ගාථාවක් තියෙනවා මෙන්න මේ විදිහට. දුල්ලබෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත්ත ජායති යත්තසෝ ජායති ධීරෝ තං කුලං සුඛමේදති කියලා. දුල්ලබෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත්ත ජායති. ආජඤ්‍ය පුරුෂයින් ශ්‍රේෂ්ඨ පුරුෂයින් දුර්ලභෝ ලෝකේහි පහළවීම දුර්ලභයි. නසෝ සබ්බත්ත ජායති ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයින් හැම තැනම පහළ වෙන්නේ නැහැ. හැම කාලයකම පහළ වෙන්නේ නැහැ. යත්තසෝ ජායති දීරෝ යම් තැනක ඒ ධීරයන් වහන්සේලා ශ්‍රේෂ්ඨයන් වහන්සේලා එහෙම නැත්නම් ඒ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළවන්නේද තං කුලං සුඛමේදති ඒ කුලය සැපවත් කුලය බවට පත් වෙනවා. යම් සක්වලක ඒ බුදුවරු පහළවන්නේද ඒ සක්වල සැපවත් සක්වලක් බවට මගුල් සක්වලක් බවට පත් වෙනවා කියන. එතකොට මෙතන තියෙන්නේ බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභයි කියන කාරණාව. ඉතින් බුද්ධත්වයට පත් වෙනවා කියන එක ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒකට පෙරුම් පුරන්න ඕනේ, පාරමිතා පුරන්න ඕනේ, බුද්ධ කාරක ධර්ම පුරන්න ඕනි. බුද්ධ කාරක ධර්ම පුරනවා කියන එක ගත්තාම මහා සාගරයක් වගේ දෙයක්. ආත්මකින් දෙකකින් පුරලා අවසන් කරන්න බෑ. අවුරුද්දකින් දෙකකින් අවුරුදු 200කින් අවුරුදු 10කින් ලක්ෂකින් පුරලා අවසන් කරන්න පුළුවන් කමක් නෑ. සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නෑ. බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ වෙන්නේ සත්වයෙකුගේ ඊටාම කලාතුරකින්. එනිසා බුදු කෙනෙකුගේ පහළවීම තාම දුර්ලභයි. එතකොට බුද්ධ කාරක ධර්ම කල්ප ගණන් පුරන්න වෙනවා. දැන් අපි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගත්තහම සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධ කාරක ධර්ම පුරන ආකාරය ගද්දී බුද්ධ කාරක ධර්ම පුරන ආකාර 3ක් තියෙනවා. 4ක් තියෙනවා. වාක් ප්‍රනිධාන වශයෙන්, මනෝ ප්‍රනිධාන වශයෙන් සහ විහරණ වශයෙන් 3ක් තියෙනවා. මනෝ ප්‍රනිධාන වශයෙන් කියලා කියන්නේ බුද්ධත්වය සිතින් ප්‍රාර්ථනා කරලා අරමුණු කරලා තමන්ගේ හිතේ බුද්ධත්වය සිතින් ඇති කරගෙන ඒ වෙනුවෙන් පාරමිතා පිරීම මනෝ ප්‍රනිධාන. වාක් ප්‍රනිධාන කියලා කියන්නේ බුදුවරු ඉදිරියේ දම් පින්කම් කරලා තමන් බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා සත්‍ය වචනයෙන් අවංක සිතින් පින්කම් කරලා පින්කම් අවසානයේ බුදුවරු ඉදිරියේ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කිරීම. මේ කරන ලද පින්කම මට මතු බුදු බව පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඉතින් ඒක ගොඩාක් කාලයක් කරන දෙයක්. ඊළඟට විවරණ වශයෙන් කියලා කිව්වේ නියත විවරණ ලබා ගත්තට පස්සේ කවුරු හරි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඒ බෝධිසත්වයන්ට නියත විවරණයක් දෙනවා. අසවල් කාලේ අසවල් නමින් අසවල් බෝධිය ආශ්‍රය කරගෙන අසවල් කාලේ අසවල් අග්‍ර ශ්‍රාවකයින් දෙනමට අසවල් කාලේ මේ විදිහේ ශාසනයක
සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ඒකාන්තයෙන් නියත විවරණ දෙනවා. වෙන බුදුවරු දෙනම විවරණ දෙනවා. ඒවට කියනවා අනියත විවරණ කියලා. මේක නියත විවරණ. ඒ නියත විවරණ ලබා ගත්තට පස්සේ ආයි කවදාවත් දුගතියක පහළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සුගතියෙන් සුගතියට පත්ව ඒ කරගන්න පුළුවන්කම තියෙනවා. පාරමිතා ධර්ම ටික සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර වාක් ප්‍රනිධාන වශයෙන් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරලා තියෙනවා. නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. මහා අසංඛ්‍ය කල්ප ලක්ෂ 9ක් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඊළඟට මනෝ ප්‍රනිධාන වශයෙන් සිතින් බුදු බව ප්‍රාර්ථනා කරලා තියෙනවා. මනෝ ප්‍රනිධාන වශයෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. එතකොට වාක් ප්‍රනිධාන වශයෙන් සහ මනෝ ප්‍රනිධාන වශයෙන් 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුද්ධ කාරක ධර්ම පුරලා තියෙනවා. දැන් ඔය බුද්ධ කාරක ධර්ම පුරන්න ආරම්භ කරන්නේ බෝධිසත්වයෙකුගේ හිතට බුද්ධත්වය කියන දේ ආරෝපණය වෙන අවස්ථාවේ ඉඳලා. දැන් ඒක එකපාර සිද්ධ වෙන දෙයක Taman තුළ ඉබේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි, ඕනම දෙයක්. ඒක තව කෙනෙක්ගෙන් අහලා දැනගෙන හෝ දැකලා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. එතකොට අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වෙන්න ඕන කියන මේ බෝධිසත්ව චිත්ත ආරෝපණය සිදු වුණු අවස්ථාව හැටියට සලකනවා මාතු පෝසක ජාතක කතාව. පින්නතුන් අහලා තියෙනවා අපේ බෝධිසත්වයෝ එක කාලයක දක්ෂ වෙලෙන්දෙක් සමුද්‍ර වාණිජ දක්ෂ වෙලෙන්දෙක් බවට පත් වෙලා කටයුතු කරද්දී තරුණ වෙලෙන්දෙක් මුහුදේ වෙළඳාම යනව වෙන රටකට තමන්ගේ අම්මත් නැවේ දාගෙන තමයි යන්නේ. අතර මගදී කුණාටුවකට හසු වෙලා නැව මුහුදුබත් වෙනවා. ඊට පස්සේ තමන්ගේ අම්මව කරේ තියාගෙන දින 7ක් පුරාවට මහ සාගරේ පීනනවා. පීනලා 7 වෙනි දවසේ ගොඩබිමකට එනවා. ගොඩබිමකට ඇවිත් අම්මව ගොඩබිමට එක්කන් ආවට පස්සේ දින 7ක් පුරාවට අම්මගේ හිතේ තිබුණු මරණ බිය නැති වෙනවා. අම්මගේ ඔඩොක්කුවේ බෝධිසත්ව වාණිජ පුත්‍රයාගේ හිස තියාගෙන අම්මා හිස පිරිමදිමින් පුතාට ආශිර්වාද කරනවා මගේ පුතා බුදු වේවා කියලා. එදා ඒ මගේ පුතා බුදු වේවා කියලා කරපු ආශිර්වාදය ඒ අවස්ථාව අපේ බෝධිසත්වයන්ට බුද්ධත්වයට පත්වෙන්න බුද්ධත්වය කියන දේ සිතට ආරෝපණය වුණු අවස්ථාව හැටියට සලකනවා. බෝධිසත්ව චිත්ත ආරෝපණ අවස්ථාව හැටියට සලකනවා. එතකොට එදා පටන් බුදු බව වෙනුවෙන් මේ බෝධිසත්වයෝ පාරමිතා ධර්ම පුරන්න ගත්තා. ඉතින් අම්මගේ හිත මරණ බයෙන් මුදවා ගත්තා වගේ බුද්ධත්වයට පත් වුණු තව බොහෝ සත්වයින්ගේ සිත් මරණ බියෙන් නිදහස් කරවලා සංසාර දුකෙන් නිදහස් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක මහා ආශ්චර්ය දෙයක්. ඉතින් ඒ නිසා ඒ තුල බෝධිසත්වයන් වහන්සේ වාක් ප්‍රනිධාන වශයෙන් මනෝ ප්‍රනිධාන වශයෙන් 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුද්ධ කාරක ධර්ම පිරුවා. එතකොට බුදු බව කියන දේ බොහෝම දුර්ලභයි. ඒක ලේසියෙන් පහසුවෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආත්මකින් දෙකකින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔය 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට උන්වහන්සේ බුද්ධ කාරක ධර්ම පුරද්දී
5,12,000කට අධික සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙලා තියෙන. ඒ 5,12,000කට අධික සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල පින්දහම් කර කර මතු බුදු බව ප්‍රාර්ථනා කරලා තියෙනවා. එතකොට හිතා ගන්නකො බුදු කෙනෙක් පහළ වෙන්න විශාල කාලයක් යනවා නම් 5,12,000කට අධික සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඇස් දෙකට දැකලා මේ බුද්ධ ශාසනවල පින්දහම් කරා කියද්දී 16 සසංඛ කල්ප ලක්ෂයක් කියන්නේ කොයි තරම් විශාල කාලයක්ද කියලා. මහා කල්ප ලක්ෂ 16ක්. එතකොට ඒ 16 තුල මේ බුදු බව වෙනුවෙන් තමයි පින්දහම් කළේ. එතකොට ඔය 16 සසංඛ කල්ප ලක්ෂය තුල කොච්චර දුගතියට වැටෙන්නේ නැද්ද? සතර අපායට වැටෙන්නේ නැද්ද? එතකොට ඒ සතර අපායට වැටුනහම ඒවයින් එකවර නිදහස් වෙන්න බෑ. කල්ප ගණන් ඒවයි විඳින්න වෙන දුක් විඳින්න වෙනවා. එතකොට මේ දුක් විඳලේ දුක් දරාගෙන බුදු බවම අරමුණු කරගෙන මේ ආපු ගමන මහා ආශ්චර්යයක්. ඒක අප්‍රතිහත පුද්ගලයෙකුට විතරයි ඒ ගමනෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා පරම දුර්ලභයි බුදු කෙනෙකුගේ පහළවීම. ඊට පස්සේ විවරණ වශයෙන්ුත් නියත විවරණ ලබාගෙන විවරණ වශයෙන්ුත් මහා කල්ප ලක්ෂ 4ක් අපි කියනවා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කියලා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇස් හිස් මස් ලේ දන් දෙමින් මේ බුද්ධ කාරක ධර්ම පුරන්න සමතින්සත් පාරමිතාවන් පුරන්න උන්වහන්සේ කටයුතු කළා. එතකොට දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලබාගෙන උන්වහන්සේගේ පටන් ලෝ පහළුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල අර විදිහට බුද්ධ කාරක ධර්ම පුරලා තමයි 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ වෙලා 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරන ලද බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරගෙන තමයි මේ බද්ධ කල්පයේ ගෞතම සිද්ධාර්ථ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒක පුද්ගලස්ස භික්කවේ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මි. මහණෙනි මේ ලෝකේ එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්ලභයි. ඉතින් ඔය අපි බොහොම පොඩ්ඩයි කතා කළේ. ගත්තහම බුද්ධ කාරක ධර්ම පුරණ ආකාරයේ කාල ගත්තහම ඉතාම දීර්ඝයි. මොන තරම් දුර්ලභද කියන එක අපිට හිතා ගන්න බැරි තරම්. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභයි. කතමස්ස ඒක පුද්ගලෝ තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස. තථාගත වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම. මහණෙනි ඒක පුද්ගලස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්ති. මේ අසහාය පුද්ගලයාගේ ලොව පහළවීම වනාහි දුර්ලභයි කියලා කියනවා. හොඳයි. ඊළඟ සූත්‍රය ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjati අච්චරිය මනුස්සෝ කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ uppajjamaano uppajjati අච්චරිය මනුස්සෝති. ඒ සූත්‍රයට අපි නම් කරනවා අච්චරිය මනුස්ස සූත්‍රය කියලා. අච්චරිය මනුස්ස සූත්‍රය. තේරුම මහණෙනි ලෝකේහි එකම පුද්ගලයෙක් උපදින්නේ ආශ්චර්ය මනුෂ්‍යයෙක්ව උපදී. කවර එකම පුද්ගලයෙක්ද තථාගතෝ අරිහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි ලෝකේහි මේ අසහාය පුද්ගලතමේ වනාහි උපදින්නේ ආශ්චර්ය මනුෂ්‍යයෙක්ව උපදී. ආශ්චර්ය මනුෂ්‍යාත්ම භාවයක් ඇති පුද්ගලයා අච්චරිය මනුස්සෝ. භාග්‍යවතුන් වහන්සේ නමකගේ පහළවීම හරිම දුර්ලභයි කියලා අපි
ඉස්සෙල්ලා සාකච්ඡා කළේ. එතකොට මේ බුදු කෙනෙක්ගේ පහළවීම දුර්ලභ. ඒ බුදු කෙනෙක්ගේ ස්වභාවය ආශ්චර්යයි. උන්වහන්සේගේ රූප විලාසය ආශ්චර්යයි. උන්වහන්සේගේ වාග් විලාසය ආශ්චර්යයි. උන්වහන්සේගේ ඥාන විලාසය ආශ්චර්යයි. උන්වහන්සේගේ ගුණ විලාසය ආශ්චර්යයි. ඒක නිසා අච්චරිය මනුස්සෝ බුදුරජාණන් වහන්සේගේ පහළවීම බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන ලෝකේ ආශ්චර්ය පුද්ගලයෙක්. දැන් අපි දන්නවා අහලා තියෙනවා ධර්මතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් බෝධිසත්වයෙක් බුද්ධත්වයට පත්වෙන්න නියත විවරණ ලබා ගන්න අවස්ථාවේදී ආශ්චර්ය සම්පන්න ධර්ම කාරණා 8ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඒ කාරණා 8 සම්පූර්ණ වෙලා නැත්නම් බුද්ධත්වයට පත්වෙන්න නියත විවරණ ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ආපහු ඒ 8ම සම්පූර්ණ වෙලා සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකල් ඉන්න වෙනවා. එහෙම වුණොත් තමයි ආපහු නියත විවරණ ලබා ගන්න වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම අර කන කැස් බෑවෙක් වියසිතුරෙන් අහස බලනවටත් වැඩිය දුර්ලභ කාරණාවක්. ඔය කාරණා 8ම එකට එකතු වෙලා බුදු කෙනෙකුත් පහළ වෙනවා කියන එක. ඒ කාරණා 8 මෙහෙමයි. පළවෙනි කාරණාව මිනිසත් බව ලැබීම. දැන් අපේ බෝධිසත්වයෝ නියත විවරණ ලබාගත් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ රඹගම් නුවරදී සුමේද තාපසයා හැටියට පත් වෙලා හිටපු ආත්ම භාවය. එතකොට මනුස්සාත්ම භාවය ලැබීම පළවෙනි සුදුසුකම. සුදුසුකම් 8ක් මේ තියෙන්නේ. දෙවෙනි එක පුරුෂාත්ම භාවය. පුරුෂාත්ම භාවය. දැන් පුරුෂාත්ම භාවයක් තියෙන්න ඕනේ බුදු වෙන්න. කාන්තාවන්ට බුදු වෙන්න බෑ. හැබැයි කාන්තාවන්ට බුදු වෙන්න පාරමිතා පුරන්න පුළුවන්කම තියෙනවා. දැන් මතක අහලා ඇති මේ අය ලෝකේ පහළ වෙලා හිටියා දීපංකර කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කියන්නේ මේ අපි දැන් මේ කියන දීපංකර බුදුහාඳුරෝ නෙමෙයි. මීට 16 අසංඛ්‍ය 20 අසංඛ්‍ය කල්පලක්ෂයකට කලින් තමයි පහළ වෙලා හිටියේ ලෝකේ දීපංකර කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තෙල් පූජා කරන්න පුරුදු වෙලා හිටියා එක තාපසයෙක්. ඉතින් හැම පොයටම තෙල් පූජා කරනවා දීපංකර බුදුරජාණන් වහන්සේට. ඒ තාපසයාට එක දවසක තෙල් හොයාගන්න බැරි වුණා පොය දවසක. ඊට පස්සේ තාපසයා තෙල් හොයාගෙන යනවා මාලිගාවට. මාලිගාවට යද්දි මාලිගාවේ ඉන්නවා කුමාරිකාවක්. කුමාරිකාවට කියනවා තෙල් දෙන්න කියලා. එතකොට කුමාරිකා විස්තර අහනවා ඇයි තෙල් අරගෙන යන්නේ. එතකොට කියනවා දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඒ නිසා දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයි මේ තෙල් අරගෙන යන්නේ කියලා. එතකොට කුමාරිකාව සතුටු වෙනවා අනේ දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දින්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මගේ සහෝදරයා. මේ රජ මාලිගාව දාලා ගියේ බුදු වෙනවා කියලා. අනේ බුද්ධත්වයට පත් වෙලා දින්නේ. එහෙමනම් මෙන්න මේ තෙල් ටික ගිහිල්ලා මගේ සහෝදරයාට බුදුරජාණන් වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරලා කියන්න නැගණිය මේ කුමාරිකාවත් බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා අද ඉඳලා කියන්න කිව්වා. ඊට පස්සේ කියනවා මේ අවස්ථාව සිදුවීම මතක් වෙන්න මේ පූජා කරන තෙල මේක අබ තෙලක් මේකට කියනවා සිද්ධාර්ථ කියලා මේ තෙලේ නාමයෙන් මම බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රාර්ථනා කරා කියන්න කියනවා.
ඊට පස්සේ අර තාපසයා ඒ තෙල් ටික අරගෙන ගිහිල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරලා ඉවර වෙලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ තෙල් පූජා කරන්න මට දුන්නේ මේ අසවල් මාලිගාවේ ඉන්න කුමාරිකාව. ඇය පුදුම විදිහේ ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද? ඇය ප්‍රාර්ථනා කළා බුදු බව. ඉතින් ඇයට පුළුවන් ද බුදු බව ලබා ගන්න? ඇය කාන්තාවක්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ බලනවා ඇගේ බුද්ධකාරක ධර්ම පිරීලා තියෙනවද කියලා. එතකොට දකිනවා අනේ බුද්ධකාරක ධර්ම පුරලා තියෙන්නේ ආත්ම දෙකක් විතරයි. එකක් අර මාතුපෝසක ජාතක කතාව අපේ බෝධිසත්වයන්ගේ. එතකොට අපේ මාතුපෝසක ජාතක කතාව තිබුණු ආත්ම භාවය එක ආත්මික බුද්ධකාරක ධර්ම පුරලා තියෙනවා. ඊට පස්සේ පින්නතුන් අහලා ඇති අපේ බෝධිසත්වයෝ අර ව්‍යාග්‍ර දෙනක් පැටව දාලා බඩගිනි හැදිලා පැටව කන්න සූදානම් වෙද්දී තමන් වහන්සේගේ ජීවිතය පරිත්‍යාග කළා පරමත්ත දාන පාරමිතාවක්. දාන පරමත්ත පාරමිතාව පුරුපු අවස්ථාව ඔය ආත්ම දෙකේ විතරයි බුදු බව ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඊට පස්සේ බලනවා ඉදිරියට පුළුවන්ද කියලා. එතකොට දකිනවා ඉදිරියට තව කල්ප ගානක් ගියාට පස්සේ පුළුවන්කම තියෙනවා. මේ තාපසයාට කියනවා දීපංකර බුදුරජාණන් වහන්සේ තාපසය තව අදින් පස්සේ 16 අසංඛ්‍ය කල්පලක්ෂයක් ගියාට පස්සේ මේ ලෝකේ පහළ වෙනවා දීපංකර කියලා තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ ඔබ. එදාට ඔබෙන් නියත විවරණ ලබා ගන්නවා මේ කුමාරිකාව පුරුෂාත්ම භාවයකට පත් වෙලා සුමේද කියලා තාපසේක් බවට පත් වෙලා. එදාට ඔබෙන් නියත විවරණ ලබා ගන්නවා. ඔබෙන් නියත විවරණ ලබාගෙන තවත් අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් ඒ කිව්වේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරලා අදින් පසුව 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් ගියපු තැන සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට අර තෙල පූජා කරපු ප්‍රාර්ථනාව අනුව සිද්ධාර්ථ නාමයක් ඒ වගේම තව මතුව ප්‍රාර්ථනා කරන්නා වූ නාමයක් තියෙනවා ගෞතම කියලා. ඒ නාමයට අනුව ගෞතම ගෝත්‍රයට සම්බන්ධව සිද්ධාර්ථ ගෞතම නමින් ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා පළවෙනි දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට කාන්තාවකට බුදු වෙන්න බෑ. නමුත් කාන්තාවකට බුද්ධකාරක ධර්ම පුරන්න බුදු බව ප්‍රාර්ථනා කර කර පින්දහම් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි කියනවානේ පත්තිනි මෑණියෝ හැටියට සලකන දැන් නම් දේවත්වයට පත් වෙලා කියලා කියනවා. එතකොට පත්තිනි මෑණියොත් බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක්නේ. එතකොට එයා කාන්තාත්ම භාවයෙන් මිදිලා පුරුෂාත්ම භාවයකට පත් වෙන්න ඕනි. එතකොට තමයි පුළුවන්කම තියෙන්නේ බුද්ධත්වයට පත් වෙන්න නියත විවරණ ලබා ගන්න. දැන් එතකොට නියත විවරණ ලබා ගද්දී ඒ ඇති කරගන්නා වූ ආශ්චර්ය ධර්ම සම්පූර්ණ කළ යුතු ධර්මයන් 8න් එකක් තමයි පුරුෂාත්ම භාවය ලැබීම කියන කාරණාව. පුරුෂාත්ම භාවයක් ලැබීම. 3 අරහත්වයට පත්වෙන්න හේතු සම්පත් ඇති බව. තුන්වෙනි කාරණාව තමයි ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒ ආත්මෙම නිවන් දකින්න තරම් පින්බලයක් තියෙන්න ඕනි. නමුත් නිවන් දකින්නේ එතනින් කියන්නේ අතටපත් වුණු නිවනත් හැර දමලා මහා කරුණාවකින් ලෝක සත්වයා වෙනුවෙන් පාරමිතා පුරනවා. හැබැයි නිකන් හිස් පුද්ගලයෙක් නෙමෙයි. හේතුඵල සම්පත්තිය තියෙනවා. ඒ බුදුන්ගෙන් බණ අහලා ඕන නම් ඒ ආත්මෙම නිවන් දකින්න. එහෙම ඵල සම්පත්තියක් තියෙන කෙනෙකුට තමයි නියත විවරණ ලබා ගන්න සුදුසුකම තියෙන්නේ. ඉතින් අපේ බෝධිසත්වයන් සුමේද තාපසයන් හැටියට ඉද්දි උන්වහන්සේට ඒ ඵල සම්පත්තිය තිබුණා. රහත් භාවයට පත් වෙන්න හේතු සම්පත් තිබුණා. නමුත් අතටපත් වුණු නිවන අතහැරියා මීට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහතදී අපි වෙනුවෙන් අපේ බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ ආශ්චර්ය මනුස්සෝ ආශ්චර්ය මනුස්ස සම්පත්තියක් ඇති පුද්ගලයෙක්. ඊළඟට 4 වෙනි කාරණාව ජීවමාන සම්මා සම්බුදුවරයෙකු හමු වීම. එතකොට
නිකම්ම නිකං පුද්ගලයින්ට නියත විවරණ දෙන්නේ නෑ. පෙර ආත්මවලත් බුදුවරු දැකලා ඇස් දෙකට බුදුවරුන් දැකලා ඒ බුද්ධ ශාසනවල පින්කම් කරලා තියෙන්න ඕනේ. ඉතින් අපේ බෝධිසත්වයෝ සුමේද තාපසයා හැටියට ඉද්දි පෙර ආත්මවල 5,12,000කට අධික සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඇසින් දැකලා කනින් බෞද්ධ ශ්‍රවණය කරලා මහා පින්කම් කරලා තියෙනවා මේ බුද්ධ ශාසනවල. ඒ නිසා ඒ කාරණාවන් ඊටාම උසස් ලෙස සම්පූර්ණ වෙනවා. ඊළඟට පැවිදිව සිටීම. ඉතින් සුමේද තාපසයා සියලුම භෞතික ධනය සියල්ල දන් දීලා තවුස් පැවිද්දෙන් ප්‍රවෘජ්ජා භූමියට පත් වෙලා තමයි හිටියේ. එතකොට ගිහි ජීවිතේ ඉන්න කෙනෙකුට දෙන්නේ නෑ නියත විවරණ. නියත විවරණ ලබන්න සුදුසුකමක් තමයි පැවිදි වෙලා ඉන්න ඕනේ. ඊළඟට අෂ්ට සමාපත්තිලාභී වීම. පැවිදි වෙලා හිටිය පළියටම මේ නියත විවරණ ලැබෙන්නෙත් නෑ. පැවිදි වෙලා එයා ආධ්‍යාත්මිකව සමත භාවනාව අෂ්ට සමාපatti දක්වා දියුණු කරලා තියෙන්න ඕනේ. එතකොට යම්කිසි කෙනෙකුට අෂ්ට සමාපatti දක්වා සිත දියුණු කරනවා කියන්නේ සමත භාවනාවෙන් එයා උපරිම ඉහළට හොඳට භාවනා වඩලා තියෙනවා. එතකොට නේව සංඥා නා සංඥායතන දක්වාම හොඳට භාවනා කරලා තියෙනවා. හිස් පුද්ගලයෙකුට නෙමෙයි එතකොට නියත විවරණ ලබා දෙන්නේ බොහොම පිරිසිදු සිත දියුණු කරගත්ත ලෞකික වශයෙන් සිත දියුණු කරගත්ත අෂ්ට සමාපatti ලාභී තාපසයෙකුට. හත්වෙනි කාරණාව බුදුන් උදෙසා ජීවිතය පරිත්‍යාග කළ හැකි බවත්. අපේ බෝධිසත්වයෝ ඒ ආත්ම භාවයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරන්න තමයි මේ කටයුතු කළේ. මතකයි පින්නතුන්ට අර තමන් වහන්සේට ලැබුණු මේ බිම් කොටස සුද්ධ කරගන්න පිරිසිදු කරන්න සකස් කරන්න අපහසු වෙච්ච වෙලාවේදී මගේ ශරීරය බුදු පාමොක් මහා සංඝරත්නයට හේයක් වේවා ඒ දණ්ඩක් වේවා කියලා බිම දිගා වුණා. ඉතින් ඒ වෙලාවේදී ඒ ජීවිත පරිත්‍යාගය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කළා. කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඒ විදිහේ පරිත්‍යාගයක් කරනවා කියන්නේ සම්පූර්ණම දාන පරමත්ත පාරමිතාවෙන් පසු වෙන අවස්ථාවක තමයි මේ නියත විවරණය ලැබෙන්නේ. ඊට පස්සේ 8 වෙනි එක බුද්ධකාරක ධර්මයන් පිරීමේ කුසල ඡන්දය තිබිය යුතුය. නිකම්ම නිකං කෙනෙකුට බුදු බව දෙන්නේ නැහැ. එයා තුල තියෙන්න ඕනේ අදි කුසල ඡන්දයක් බුද්ධකාරක ධර්ම පුරන්න. මොකද සමහරුන්ට මේ ආත්මෙ බුදු බව පුරන්න ආසාව තිබුණට මේ ඊළඟ ආත්මෙ නැති වෙන්න පුළුවන්. සමහරුන්ට මේ අවුරුද්දේ බුදු බවට පත් වෙන්න ඕනේ කියලා හිත ඉන්න ඊළඟට තව මොනවා හරි දෙයක් ඊළඟ අවුරුද්දේ අහුවට පස්සේ අනේ මට බුදු වෙන්න ඕනේ රහත් වුණාම ඇති කියලා හිතනවා. එහෙම බෑ. මුල මැද අග මේ සියල්ල පුරාම ජීවිතේ පුරාවටම සෑම ආත්ම භාවයකදීම බුද්ධකාරක ධර්ම පුරන්න හිතේ කුසල ඡන්දයක් පවතින්න ඕන තියෙන්න ඕනේ. එතකොට තමයි නියත විවරණ ලබා දෙන්නේ. ඒ නියත විවරණ ලබා ගන්න ආශ්චර්ය සම්පන්න ගුණ ධර්ම බුදු කෙනෙක් තුල තියෙන්න ඕනේ. ඉතින් මේවා අපි කියවද්දි මේවා අහද්දී බුදු කෙනෙක්ගේ ජීවිතය බුදු කෙනෙක්ගේ ශ්‍රේෂ්ඨ චරිතය මොන තරම් ආශ්චර්ය සම්පන්නද කියන එක අපිට තේරෙනවා. වර්ණනා කළොත් අපිට අපේ ජීවිතය අවසන් වෙනවා මිසක් අපිට බුදු ගුණ මේ ආශ්චර්ය බව වර්ණනා කරලා නිමා කරන්න පුළුවන්කමක් නැති තරම්. හොඳයි. ඊළඟ සූත්‍රයට යමු. ඒක පුද්ගලස්ස භික්කවේ කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝති. කතමස්ස ඒක පුද්ගලස්ස තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්සකෝ භික්කවේ ඒක පුද්ගලස්ස කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝති. අපිට සූත්‍රය නම් කරන්න පුළුවන්.
අනුතප්ප සූත්‍රය කියලා. අනුතප්ප සූත්‍රය තැවිලි උපදවනවා. තැවිලි උපදවනවා. බුද්ධ පරිනිර්වාණය. එතකොට මෙතන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ අනුපදිශේෂ පරිනිර්වාණය පිළිබඳව. පරිනිර්වාණ දෙකක් තියෙනවානේ. සෝපදිශේෂ නිර්වාණය සහ අනුපදිශේෂ නිර්වාණය කියලා. බුදු කෙනෙක් සෝපදිශේෂ නිර්වාණයට පත්වෙනවා කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා සසර වැඩෙන්න හේතුවන සියලු කෙලෙස් නිවා දමනවා. එතකොට ඒ කෙලෙසුන් නිවා දමල නිවන් සුවය සාක්ෂාත් කරගන්න අවස්ථාවට කියනවා සෝපදිශේෂ නිර්වාණය කියලා. ඊට පස්සේ ඒ නිවන් සුවය ලබද්දී උන්වහන්සේට මානසික වැතිවෙන සියලු දුක්ඛයන්ගෙන් සංසාර කර්මයන්ගෙන් නිදහස් වෙච්ච නිසා පුදුම සුවයක් නිවීමේ සුවයක් විඳිනවා. නමුත් කායිකව උන්වහන්සේට මේ ස්කන්ධ පංචකයේ මේ රූපස්කන්ධේ කායික උන්වහන්සේට ලෙඩ දුක් වලට මූණ පාන්න සිද්ධ වෙනවා. බුදු කෙනෙක් වුණත් ඒ දුකෙන් නිදහස් වෙන්න නම් මේ කය අතහැරලා යන්න ඕනේ. අපි කියනවා මරණයටපත් වෙනවා කියලා. මරණයටපත් වෙද්දි මේ කය ඉවත් වෙනවා. බුදුවරු පිරිනිවන් පානවා. එතකොට පිරිනිවන් පෑවට පස්සේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවටපත් වුණාට පස්සේ ආයි නැවත ස්කන්ධ පංචකයක් මේ භවත්‍රේ කොහේවත් නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සදාකාලික නිවීමටම පත් වෙනවා. එතකොට බුදු කෙනෙකුගේ පරිනිර්වාණ අනුපදිශේෂ පරිනිර්වාණය කියන කාරණාව ගත්තාම සියලු සත්වයින්ටම මහා දුකක් සංවේගයක් ඇති කරවන කාරණාවක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ මේ පින්නතුන් දන්නවා. ඒ පරිනිර්වාණ විස්තර පිළිබඳ දන්නවා. ඉතින් ඒක මොන තරම් සංවේග ජනක අවස්ථාවක් වුණාද කියන එක මේ අය දන්නවා. අපි කියලා බලමු. මහණෙනි, එකම පුද්ගලයෙකුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නේ කවර පුද්ගලයෙකුගේද යත් තථාගත අරිහත් සම්මා සම්බුදුරයන් වහන්සේගේ. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නේ. බුදු කෙනෙකුගේ පිරිනිවන් පෑම සිත්පිත් නැති මේ මහ පොළවට පවා දැනෙනවා කියනවා. මහ පොළොව පවා කම්පා වෙනවා. ඒ තැවීම මනුෂ්‍යයින් තුළ එතකොට කෙසේනම් තැවීමක් මේ සිදුවන්නේද කියන කාරණාව නේද? භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 45ක් පුරාවට මේ බුද්ධ රාජ්‍ය උන්වහන්සේ ධර්මනව පාලනය කරලා අවුරුදු 80 සම්පූර්ණ වෙලා සියලු සංස්කාරයන්ගෙන් මිදෙන්න සෝදානම් වෙන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ළඟින් හිටපු අවුරුදු 25ක් පුරාවට භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරපු ආර්ය භාවයට පත් වෙලා සෝවාන් මාර්ගඵලයට පත් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවෝ පොඩි ළමෙක් වගේ ඉකි ගගහ ඇඬුවා කියලා අපි අහලා තියෙනවා. ඊළඟට ආර්ය භාවයට පත් නොවුණු බොහෝ දෙනා බොහොම දෝමනස්සයට පත්වෙමින් දුකින් බුදුරජාණන් වහන්සේගේ මේ පිරිනිවීම අවස්ථාවේදී හඬා වැළපුණු බව අපි අහලා තිබුණා. ඊළඟට දෙවිවරු බොහෝම සංවේගයට දුකට පත් වුණා කියනවා. මහරහතන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණා කියනවා. ඒ විදිහට පින්නතුනි මුළු ලෝකයකම සත්වයින්
සංවේගයට පත්වන දුකට පත්වෙන මරණයක් ලෝකයේ ඇත්තේ නෑ. සාමාන්‍ය මනුස්සයෙක් මැරුණහම ඒ මනුෂ්‍යයා ගැන දුකට පත්වෙන්නේ පසුතැවීමට පත්වෙන්නේ ඒ මනුෂ්‍යයාගේ ඥාති ටික විතරයි. ඒ මනුස්සයා ගමට සේවයක් කරලා තිබුණා නම් ගමේ කීප දෙනෙක් විතරයි. ඒ මනුෂ්‍යයා නගරයට සේවයක් කරලා තිබුණා නම් ඒ නගරේ ඉන්න කීප දෙනා විතරයි. රටට සේවයක් කරලා තිබුණත් රටේ ඉන්න හැමෝම සංවේගයට පත්වෙන්නේ නෑ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ කාලක්‍රියාව පිරිනිවන් පෑම ගත්තහම බොහෝ දෙනෙකුගේ හිත්වල පසුතැවීම ඇති කරවනවා. මනුෂ්‍යයින්ගේ විතරක් නෙමෙයි දෙවියන්ගේ පවා හිත්වල සංවේගය දුක ඇති කරවනවා. තිරිසන් සත්වයින්ගේ පවා හිත්වල සංවේගය දුක ඇති කරවනවා. මහ පොළොවේ පවා මේ පරිසරයේ පවා සංවේගය ඇති කරවනවා. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ නික්මයාම කවදාවත් කල්ප ගණනක් යනකල් තව බුදු කෙනෙක් පහළ වෙනකල් සම්පූර්ණ කළ නොහැකි හිඩසක් බවට පත්වෙනවා. සියලු සත්වයෝ අසරණු වුණු බවක් පෙන්නුම් කරනවා. ඉතින් ඒක දරාගත නොහැකි පරිනිර්වාණයක් තමයි බුද්ධ පරිනිර්වාණය කියලා කියන්නේ. ඉතින් අදටත් මිනිස්සු කුසිනාරාවට මේ මෙතනත් මේ දහම් පන්තිවලත් ඇති දඹදිව ගියපු අය අදටත් කුසිනාරාවට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ කුසිනාරාවේ බුද්ධ පරිනිර්වාණ මංචකේ වැඩ ඉන්න බුද්ධ ප්‍රතිමාව ළඟට ගිහිල්ලා අදටත් හඬා වැළපෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500 ගණනක් ඉක්ම ගිහිල්ලත් අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හඬා වැළපෙනවා. බලන්න ඒ බුදු කෙනෙකුගේ කාලක්‍රියාව මොන තරම් තැවිලි උපදවනවද කියන එක. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ නම් මැරුණට පස්සේ ඔන්න පළවෙනි දවසේ හඬනවා, දෙවෙනි දවසේ හඬනවා, වැළපෙනවා, තුන්වෙනි දවස, හතරවෙනි දවස සුමානයක් මාසයක් යද්දි මිනිස්සුන්ට ඒ දුක නැති වෙලා යනවා. ඊට පස්සේ වරින් වර විශේෂ අවස්ථාවක් ඇති වෙලා මතක් වුණොත් ඔන්න ටිකක් හිතට දුක ඇති වෙනවා. එච්චරයි. ඊළඟට ඒ කෙනා ඊට පස්සේ මැරුණට පස්සේ තව කවුරු හරි ඒ පරම්පරාවෙද්දී ඒගොල්ලන්ට අඬන්න වැළපීමක් මොකුත් නැහැ. මැරිච්ච අය සිහිපත් වෙලා. සමහර වෙලාවට නංගොත් ගම් පවා අමතක වෙලා යනවා. පරම්පරාවක් දෙකක් තුනක් ගියාට පස්සේ දැන් වුණත් අපි කවුරුවත් අපේ මියගිය පෙර පරම්පරාවේ හිටපු අය මතක් කරලා අඬන්නේ වැළපෙන්නේ නෑ නෝයි. නමුත් බුදු කෙනෙකුගේ පරිනිර්වාණය බලන්න. මේ වෙද්දී අපි ආත්ම කීයකට ඉපදිලා මැරිලා ඇද්ද මේ අවුරුදු 2500 ගණන තුල. තවමත් බුදුරජාණන් වහන්සේ ඇස් දෙකට නොදැක්කත් අපි තවමත් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා ඒ මනුෂ්‍යත් බව සිහිපත් කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපි මේ ලබපු සැනසීම තුල ඒ සංවේගය දුක වේදනාව ඇති වෙනවා. අදටත් අපි කොච්චර හිතනවද අනේ බුදුහාමුදුරෝ ජීවත් වෙලා හිටියනම් අද මේ කාලේ අපිට මෙහෙම දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. අපිට එහෙනම් බුදුබණ ටිකක් අහලා මෙතනින් මේ ගමන අවසන් කරන්න පුළුවන් කියලා. එහෙම හිතෙන්නේ, එහෙම දුක් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ කාලක්‍රියාව පිරිනිවන් පෑම අපි හැම දෙනාටම තැවිලි උපදවන නිසා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක පුද්ගලස්ස භික්කවේ කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝති. මහණෙනි එක පුද්ගලයෙකුගේ කලුරිය කිරීම මේ පිරිනිවන් පෑම මරණයට පත්වීම බොහෝ ජනයාට තැවිලි උපදවන්ට හේතු වෙනවා කියලා. ඒ තමයි ඒක කතමස්සේ කස්ස පුද්ගලෝ ඒ කවුර පුද්ගලයෙක්ද තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හොඳයි. ඊළඟට ඊළඟ සූත්‍රය ගමු.
ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjati අදුතියෝ අසහායෝ අප්පටිමෝ අප්පටි සමෝ අප්පටි භාගෝ අප්පටි පුද්ගලෝ අසමෝ අසම සමෝ දීපදානං අග්ගෝ කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ uppajjamaano uppajjati අදුතියෝ අසහායෝ අප්පටිමෝ අප්පටි සමෝ අප්පටි භාගෝ අප්පටි පුද්ගලෝ අසමෝ අසම සමෝ දීපදානං අග්ගෝති. එකත් බොහොම ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රය අපිට නම් කරන්න පුළුවන් අප්පටි පුද්ගල සූත්‍රය හැටියට. අප්පටි පුද්ගල සූත්‍රය හැටියට. මහණෙනි, තමහට සරිලන දෙවැන්නෙකු නැති වූ සාමාන්‍යකද නැති වූ සමකරන දෙයක් නැති වූ ආත්ම භාවයෙන් සමානයෙකු නැති වූ තමාගේ ධර්මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවෙකු නැති වූ මම බුදුවරයෙකු වෙමි ප්‍රතිඥා දෙන්නට අසමර්ථ වූ අන් කිසිවෙකු නැති වූ සියලු පුද්ගලයන් හා අසමාන වූ අසම නම් ලද බුදුවරයන්ට පමණක් සමාන වූ දෙව් මිනිසුන් අතරින් අග්‍ර වූ එකම පුද්ගලයෙක් ලෝකේ උපදින්නේය. කවර එකම පුද්ගලයෙක්ද යත් තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මහණෙනි, තමාට සම දෙවැනියෙකු නැති, සහායකයෙකු නැති, ප්‍රතිමායෙන් සමානයෙකු නැති, අප්‍රතිසම ප්‍රතිභාග වීම සුදුස්සකු නැති, අප්‍රති පුද්ගල වූ අසම වූ අසම සම වූ මේ අසහාය පුද්ගලතුමේ වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී. එතනත් බුදුරජාණන් වහන්සේගේ මේ අප්පටි පුද්ගල සූත්‍රය ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjati මේ ලෝකේ මහණෙනි එක පුද්ගලයෙක් පහළ වෙනවා. පහළ වන පුද්ගලයින් අතර ඔහු අදුතියෝ කියලා කියන්නේ ඒ පුද්ගලයාට සමාන දෙවැනි පුද්ගලයෙක් නැහැ. එතකොට අදුතියෝ දෙවැනි බුදු කෙනෙක් නොමැති කියන අර්ථයෙන් අද්විතීයයි. එතකොට බුදුවරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැහැනේ ලෝකේ. නේද? පසේ බුදුවරු නම් 2 3 9 3 4 9 59 500 9 උනත් පහළ වෙනවා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එක නමයි. අදුතියෝ දෙවැන්නෙක් නැහැ. එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි පහළ වෙන්නේ. එතකොට බුද්ධ කියන දේ ගත්තහම ගත්ත හැකි බුදුවරු ඉන්නවා සුත බුද්ධ, චතුසච්ච බුද්ධ, පච්චේක බුද්ධ, සබ්බඤ්ඤු බුද්ධ කියලා බුදුවරු 4 දෙනෙක්. සුත බුද්ධ, චතුසච්ච බුද්ධ, පච්චේක බුද්ධ සහ සබ්බඤ්ඤු බුද්ධ. සුත බුද්ධ කියලා කියන්නේ හොඳට බණ දහම් අහලා ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයාට, ඇසූ පිරූ තැන් ඇති භික්ෂුවට කියනවා සුත බුද්ධ කියලා. ඊළඟට චතුසච්ච බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේට, රහතන් වහන්සේට
ශීනාශ්‍රවයන් වහන්සේට චතුසත්‍ය බුද්ධ. පච්චේක බුද්ධ කියලා කියන්නේ කල්ප ලක්ෂයක් අධික කොට ඇති අසංඛ්‍ය දෙකක් පාරමිතාවන් සපුරා තමා විසින්ම අවබෝධ කරන ලද ප්‍රත්‍යක්ෂ අවබෝධ ඥානය ඇති බුදුරජාණන් වහන්සේ පච්චේක බුද්ධ අපි කියන පසේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට සබ්බඤ්ඤ බුද්ධ කිව්වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට අදුතියෝ අසහායෝ අසහායෝ කිව්වේ භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ ආත්ම භාවයට සමාන හෝ එහෙම නැත්නම් උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයට සමානව අවබෝධ කරගත්ත කෙනෙක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට අසහායෝ කියලා කියනවා. අදුතියෝ අසහායෝ. අප්පටිමෝ 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 කිව්වේ ප්‍රතිමාවක් නෑ උන්වහන්සේ වගේ උන්වහන්සේගේ ආත්ම භාවයට සමාන අන්‍ය ප්‍රතිමාවක් නෑ. අපි රත්තරණින් බුදුරජාණන් වහන්සේ කළත් රිදියෙන් කළත් මොනවයින් බුදුරජාණන් වහන්සේ කළත් උන්වහන්සේගේ රූපයට සමාන කරන්න රූපයක් තවත් නෑ. අප්පටිමෝ. අප්පටි සමෝ අප්පටි සමෝ අප්පටි සමෝ කියන්නේ උන්වහන්සේගේ ආත්ම භාවය සමග ප්‍රතිසම වුණු කිසිවෙක් මේ ලෝකෙ නැහැ. ඊළඟට අප්පටි භාගෝ අප්පටි භාගෝ. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු සතර සතිපට්ඨානාදී මේ ධර්ම ණය ක්‍රමයන් උන්වහන්සේ මේ පුරුදු කරපු මේ ණය ක්‍රමයන් පුරුදු කරලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට සමාන ධර්මයක් ඉදිරිපත් කිරීමට සමතෙක් මේ ලෝකේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සමග හැම කෙනෙක්ම අප්පටිභාගයි ප්‍රතිභාගයි. අප්පටිභාගෝ අප්පටි පුග්ගලෝ අප්පටි පුග්ගලෝ කියලා කිව්වේ මමත් බුදුවරයෙක් කියලා මම බුදු වෙමි කියලා කාටවත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තවත් කෙනෙක්ට කියන්න බෑ මමත් බුදු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා. එනිසා මම බුදුවරයෙක් සම්මා සම්බුදුවරයෙක් කියලා කිසිම කෙනෙකුට කියන්න පුළුවන්කමක් නැහැ. අප්පටි පුග්ගලෝ. අසමෝ අසමෝ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ දැන් අප්පටි පුග්ගලයිනේ. අප්පටි පුග්ගල නිසා උන්වහන්සේ කාටවත් සම නෑ. මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කිසි කෙනෙකුට උන්වහන්සේ අප්පටි පුග්ගල හින්දා කිසිම කෙනෙකුට සම නෑ. ඒ නිසා උන්වහන්සේ අසමෝ. උන්වහන්සේට සම කරන්න මේ තුන් ලෝකේ කවුරුවත් ඇත්තේ නෑ. උන්වහන්සේ අසමෝ. ඊළඟට උන්වහන්සේ අසම සමෝ. අසම සමෝ. අසම සමෝ කියලා කිව්වේ අසම සමෝ කියලා කිව්වේ උන්වහන්සේ අතීතයේ වැඩ සිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත්
අනාගතයේ වැඩ සිටින සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සම නිසා. එතකොට උන්වහන්සේ සම වෙන්නේ අතීතයේ වැඩ හිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි අනාගතයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි විතරයි. අසම සමෝ. දීපදානං අග්ගෝ. දීපදානං අග්ගෝ. දෙපා ඇත්ත උන්ට අග්‍රයි. දැන් මෙතන ගත්තහම පින්නතුනි දීපදානං අග්ගෝ කියද්දි මේ දෙපා තියෙන අයට අග්‍රයි කියද්දි මේ පා දෙකක් තියෙන අයට විතරක් නෙමෙයි හොඳද? දැන් එතකොට අපි ඒක ගන්න ඕනි මේ භාග්‍යවතුන් වහන්සේ නම මේ ලෝකේ අපා කිව්වේ පාද නැති සත්වයින් ඉන්නවා නම් පාද නැති සත්වයින් අතරත් ඒ වගේම දෙපා ඇති සත්වයින් අතරත් සිව්පා ඇති සත්වයින් අතර බහුපා බොහෝපා ඇති සත්වයින් අතර රූපී සත්වයින් අතර අරූපී සත්වයින් අතර සංඥා ඇති සත්වයින් අතර ඊළඟට සංඥා නැති සත්වයින් අතර නේව සංඥා නාසංඥා වූ සත්වයින් අතර මේ සෑම මේ භවත්‍රයේම සියලු සත්වයින් අතර මේ අග්‍රයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. නමුත් අර මේ සූත්‍රයේ කියනවා මේ දෙපා අතරින් සත්වයින් අතර අග්‍රයි කියලා කියන්නේ ඔය චතුප්පද බහුපද ඊට පස්සේ අපාද කියන මේ සත්වයින් ගත්තාම ඒ සත්වයින්ට වැඩිය දෙපා ඇති සත්වයින් තමයි ශ්‍රේෂ්ඨ. එතකොට මේ ලෝකේ ශ්‍රේෂ්ඨයෙක් වෙලා උපදින්නේ මේ අපද චතුප්පද බහුපද සත්වයින් නෙමෙයි දෙපා ඇති සත්වයින්. ඒ අතරින් මනුෂ්‍යයින් තමයි ශ්‍රේෂ්ඨතම. ඒකනේ මනුස්ස කියලා කියන්නේ. එතකොට මිනිසුන් අතරත් දෙවියන් අතරත් මේ සෑම සත්වයින් අතරම ගත්තහම මේ ත්‍රිසහස්ත්‍රි මහා ලෝක ධාතු වශයෙන් ගත්තහම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පා ඇත්තවුන් අතර. ඒක නිසයි මෙතන කිව්වේ දෙපා ඇත්තවුන් අතර කියලා. ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. අයංකෝ භික්ඛවේ ඒක පුද්ගලෝ uppajjamaano uppajjate අදුතියෝ අසහායෝ අප්පටිමෝ අප්පටි සමෝ අප්පටි භාගෝ අප්පටි පුද්ගලෝ අසමෝ අසම සමෝ දීපදානං අග්ගෝති. මෙන්න මේ විදිහට මහණෙනි එක පුද්ගලයෙක් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමාට සම දෙවැන්නෙකු නැති සහායකයෙකු නැති ප්‍රතිමායන් සමානයෙකු නැති අප්‍රතිසම වූ ප්‍රතිභාග වීමට සුදුස්සකු නැති අප්‍රතිපුද්ගල වූ අසම වූ අසම සම වූ මේ අසහාය පුද්ගල තෙමේ වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී කියලා. ඊළඟ සූත්‍රයට යමු. ඒක පුද්ගලස්ස භික්කවේ පාතු භාවෝ මහතෝ චක්කුස්ස පාතු භාවෝ හෝති. මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති. මහතෝ ඕභාසස්ස පාතු භාවෝ හෝති. චන්නං අනුත්තරියානං පාතු භාවෝ හෝති. චතුන්නං පටිසම්භිදානං සච්චි කිරියා හෝති. අනේක ධාතු පටිවේදෝ හෝති. නානා ධාතු පටිවේදෝ හෝති. විජ්ජා විමුක්ති ඵල සච්චි කිරියා හෝති. සෝතාපට්ටි ඵල සච්චි කිරියා හෝති. සකදාගාමි ඵල සච්චි කිරියා හෝති. අනාගාමි ඵල සච්චි කිරියා හෝති. අරහන්ත ඵල සච්චි කිරියා හෝති. කතමස්සේක පුද්ගලස්ස
තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්සකෝ භික්කවේ ඒක පුද්ගලස්ස පාතු භාවෝ මහතෝ චක්කුස්ස පාතු භාවෝ හෝති මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති මහතෝ ඕභාසස්ස පාතු භාවෝ හෝති චන්නං අනුත්තරියානං පාතු භාවෝ හෝති චතුන්නං පටිසම්භිදානං සච්චි කිරියා හෝති අනේක ධාතු පටිවේදෝ හෝති නානා ධාතු පටිවේදෝ හෝති විඥා විමුක්ති ඵල සච්චි කිරියා හෝති සෝතාපට්ටි ඵල සච්චි කිරියා හෝති සකදාගාමි ඵල සච්චි කිරියා හෝති අනාගාමි ඵල සච්චි කිරියා හෝති අරහන්ත ඵල සච්චි කිරියා හෝති ති. ඊළඟට මේ ධර්මයන්හි පහළවීම පිළිබඳව මේ කියන්නේ පාතු භාවෝ කියන්නේ පහළවීම. ඒ සූත්‍රය අපිට නම් කරන්න පුළුවන් ධම්ම පාතු භාව සූත්‍රය හැටියට. ධම්ම පාතු භාව සූත්‍රයේ හැටියට ධම්ම පාතු භාව සූත්‍රයේ හැටියට නම් කරන්න පුළුවන්. එතකොට ධම්මපාතු භාව සූත්‍රය ඒක පුද්ගලස්ස භික්කවේ පාතු භාවෝ මහතෝ චක්කුස්ස පාතු භාවෝ හෝති. මහණෙනි එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන් මහත් වූ ප්‍රඥා චක්ෂුෂයාගේ පහළවීම වෙනවා. දැන් මෙතන කියනවා චක්කුස්ස පාතු භාවෝ. චක්කුස්ස කියලා කිව්වේ ඇසේ පහළවීම සිද්ධ වෙනවා. ඇසේ පහළවීම කිව්වේ ප්‍රඥාව නැමැති චක්ෂුෂය. ප්‍රඥාව නැමැති ඇස. එතකොට මේ ලෝකෙක පුද්ගලයෙක්ගේ පහළවීමක් තියෙනවා. ඒ පහළවීම මේ පුද්ගලයාගේ පහළවීමත් එක්ක මේ ලෝකයේ ප්‍රඥා චක්ෂුෂයත් පහළ වෙනවා. ප්‍රඥා චක්ෂුෂය ප්‍රඥාව නැමැති ඇස පහළ වෙනවා. ඊළඟට මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති. ඊළඟට මහත් වූ ආලෝකයාගේ පහළවීම. මෙතන ආලෝකයාගේ පහළවීම කියලා කිව්වේ ප්‍රඥාව නැමැති ආලෝකයෙහි පහළවීම. ප්‍රඥාව නැමැති ආලෝකයෙහි පහළවීම. ඊළඟට මහතෝ ඕභාසස්ස පාතු භාවෝ හෝති. මහතෝ ඕභාසස්ස පාතු භාව. ඕභාස කියලා කිව්වේ දීප්තිමත් බව. කුමක දීප්තිමත් බවද? නිකං ප්‍රඥාව නෙමේ, හොඳ විදර්ශනා සංප්‍රයුක්ත ලෝකෝත්තර ප්‍රඥා සංප්‍රයුක්ත දීප්තිමත් බවක්. ඒකයි මෙතන ඕභාසෝ කිව්වේ ප්‍රඥාවේ දීප්තිමත් ප්‍රඥාවේ පහළවීම සිදු වෙනවා කියලා. ඊළඟට චන්නං අනුත්තරියානං පාතු භාවෝ හෝති. චන්නං අනුත්තරියං පාතු භාවෝ හෝති කියලා කිව්වේ උත්තරීතර වූ ධර්මයන් 6 දෙනාගේ පහළවීම. උත්තරීතර ධර්මයන් 6 දෙනා කියලා කිව්වේ තියෙනවා ධර්මයන් 6ක්. දස්සනානුත්තරිය, සවනානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචර්යානුත්තරිය සහ අනුස්සතානුත්තරිය කියලා. එතකොට මෙන්න මේ උත්තරීය ධර්මයන් 6හි පහළවීමත් බුදු කෙනෙකුගේ පහළවීමත් සමග සිදුවෙන දෙයක්. චන්නං අනුත්තරියානං පාතු භාව හෝති. ඊළඟට චතුන්නං පටිසම්භිදානං සච්චි කිරියා හෝති. චතුන්නම් පටිසම්භිදානං කියලා කිව්වේ සිව් පිළිසිඹියා.
සිව් පිළිසිඹියා සහ සච්චි කිරියා හෝති චතුරාර්ය සත්‍ය ධර්මයන්. උට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සිව් පිළිසිඹියා අර්ථ අත්ථ පටිසම්භිදා ඥාන නේද? ඊට පස්සේ ධර්මයේ ඥානය ධම්ම පටිසම්භිදාය. ඊට පස්සේ අර්ථ ධර්ම නිරුක්ති මේ ඥාන නිරුක්ති පටිසම්භිදා. ඊට පස්සේ ඥානයන්හි ඒ ඥානය තුළ පටිභාන පටිසම්භිදාදී මේ සංක්ෂේප. ඊළඟට මේවා පසක් කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ආදිය. චතුන්නම් පටිසම්භිදානං සච්චි කිරියා හෝති. ඊට පස්සේ අනේක ධාතු පටිවේදෝ හෝති. අනේක ධාතු පටිවේදෝ හෝති කිව්වේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී මේ 18 ධාතුන් පිළිබඳ අවබෝධයට පත්වීම බුද්ධෝත්පාදයේ සිදු වෙද්දිම සිදුවෙන දෙයක්. බුද්ධෝත්පාදයේ සිදු වෙද්දිම සිදුවෙන දෙයක්. එතකොට බුදු කෙනෙක්ගේ පහළවීමත් එක්ක තමයි ඒ අවබෝධය ධාතු පිළිබඳ අවබෝධය ආදිය පහළ වෙන්නේ. ඊට පස්සේ විඥා විමුක්ති ඵල සච්චි කිරියා. විඥා විමුක්ති ඵල සච්චි කිරියා කියලා විඥා කියලා කිව්වේ මේ ඵල ඥාන. ඊට පස්සේ විමුක්ති කියලා කිව්වේ ඒ ඵල සාක්ෂාත් කරගන්න සංප්‍රයුක්ත වන ධර්මයන්. මොනවද ඵල? සෝතාපට්ටි ඵල සච්චි කිරියා හෝති. එතකොට සෝතාපට්ටි ඵල සච්චි කිරියා හෝති කියලා කිව්වේ සෝවාන් මාර්ග ඵල සත්‍ය. එතකොට බුදු කෙනෙක්ගේ පහළවීමත් එක්ක තමයි සෝවාන් මාර්ග ඵල සත්‍ය ධර්මය මේ ලෝකයේ පහළවීම සිද්ධ වෙන්නේ. එතකල් කිසිම පුද්ගලයෙක් සෝවාන් වෙලා නැහැ ලෝකේ. ඊළඟට සකදාගාමි මාර්ගඵල සච්චි කිරියා. සකෘදාගාමි මාර්ගඵල ඥානය ලෝකයේ පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමත් සමග. අනාගාමි මාර්ගඵල සච්චි කිරියා. අනාගාමී ඵල සච්චි කිරියා කිව්වේ අනාගාමී මාර්ගඵලය ප්‍රත්‍යක්ෂ කිරීම ලෝකයේ පළමුවෙන් සිදුවෙන්නේ බුදු කෙනෙක්ගේ පහළවීමත් සමග. ඊළඟට අරහන්ත ඵල සච්චි කිරියා හෝති. අරිහත් මාර්ගඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම සිදුවෙන්නේ බුදු කෙනෙක්ගේ පහළවීමත් සමග. ඛතමස්ස ඒකස්ස පුද්ගලෝ තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්ධ. කවුද ඒ එකම පුද්ගලයා මේ ධර්මයන් පහළ වෙන්නේ ඔහුගේ පහළවීමත් සමග? ඒ තමයි තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීමත් සමග මේ කියන්ට දුනා වූ ධර්මයන් පහළ වෙනවා. ඊළඟට අපි ඊළඟ එකත් කරලා අවසන් කරමු.
නාහම් භික්කවේ අඤ්ඤං අපි අරකට නමක් කිව්වනේ ධම්මපාතු භාව සූත්‍රය කියලා නේද? ඊළඟට නාහම් භික්කවේ අඤ්ඤං ඒක පුග්ගලම්පි සමනුපස්සාමි යෝ ඒවං තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදේව අනුපවත්තිතේති භික්කවේ තථාගතේන අනුපවත්තතේති යත ඉදම් භික්කවේ සාරිපුත්තෝ භික්කවේ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදේව අනුපවත්තිතේති සාරිපුත්ත ධම්මචක්ක සූත්‍රය හැටියට ඒක නම් කරනවා. මහණෙනි යම් තෙමේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද නිරුත්තර වූ ධර්ම චක්‍රය මනාකොට ඒ අනුවම පවත්වාද මහණෙනි එසේ කිරීම මේ ශාරිපුත්‍ර ස්ථවිරයන් බඳු අනෙක් පුද්ගලයෙකු මම නුවණැසින් නොදකිමි. මහණෙනි සාරිපුත්‍ර ස්ථවිරතමේ තථාගතයන් විසින් පවත්වන ලද ශ්‍රේෂ්ඨ වූ ධර්ම චක්‍රය මනාකොට ඒ අනුවම පවත්වයි. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ස්වභාවයයි මේ කියන්නේ. උන්වහන්සේ දැන් ඊළඟට අපිට හමු වෙනවා ඒත දග්ග පාළියේදී සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තනතුරු ප්‍රදානය කරලා තියෙනවා. ඒ තනතුරු අතරින් ප්‍රධානම තනතුරක් තමයි ධර්ම ශ්‍රේණාධිපති තනතුර. ප්‍රඥාවන්තයින්ගේ අග තනතුර. ධර්ම සේනාධිපති තනතුර. ප්‍රඥාවන්තයින්ගේ අග තනතුර. ගෞතම බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා හැටියට බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රදානය කළේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට. ඒක නිසා තමයි අභිධර්ම දේශනාව විජම් දේශනාව භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්ත වශයෙන් දෙවියන්ට පමණක් දේශනා කරපුේ දේශනාව සංක්ෂිප්ත වශයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට දේශනා කළේ. උන්වහන්සේට උන්වහන්සේ අනුව යන ශිෂ්‍යයින් 500ක් හිටිය. ඊළඟට ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවක් හිටිය. ඒ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් මේ විජම් මනුෂ්‍ය ප්‍රජාවට අවබෝධ කරගන්න සමාජගත කරන්න මේ ශාසනය අභිධර්මය සමාජගත කරන්න පුරෝගාමිත්වය දැරුවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා සමහරු මත ඉදිරිපත් කරනවා අභිධර්මය කියන්නේ බුද්ධ භාෂිතයක් නොවෙයි ශ්‍රාවක භාෂිතයක් කියලා. නමුත් අපි මතක තියාගන්න ඕනේ ශ්‍රාවකයෙකුගේ සිතේ එකවර අභිධර්මය සහ විනය කියන දේ පහළවීමක් සිද්ධ වෙන්නේ. සූත්‍ර ධර්ම ගත්තහම ශ්‍රාවක භාසිත වෙන්න පුළුවන්. නමුත් අභිධර්මය සහ විනය කියන දේ ගෝචර වෙන්නේ බුද්ධ ඥානයකට. එනිසා බුදු කෙනෙකුගේ දේශනාවකින් අනතුරුව තමයි ශ්‍රාවකයෙක් එය ගෝචර කරගෙන පවත්වාගෙන යන්නේ. එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම න්‍යායන් ධර්ම චක්‍රය පවත්තිතං පවත්වාගෙන යන්න වෙනසක් නොකොට ඒ අයුරින්ම පවත්වාගෙන යන්න සුදුසුකම් දරපු ශ්‍රාවකයන් වහන්සේ තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක පුග්ගලම්පි සමනුපස්සාමි. මම මේ ලෝකේ මේ ඥාන සමනුපස්සනාවෙන් දකිනවා යෝ ඒවං තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදේව අනුප්පවත්තේති. භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද නිරුත්තර වූ ධර්ම චක්‍රය මනාකොට ඒ අයුරින්ම පවත්වාගෙන යන්න පුළුවන් එකම පුද්ගලයෙක් ඉන්නේ. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපුේ ධර්මය ඒ න්‍යායන් ඒ අයුරින්ම පවත්වාගෙන යනු. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ චරිත කතාව පිළිබඳ පින්වතුන් අහලා ඇති කියවලා ඇති. ඒ ගැන හොයලා
කියලා දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව නොදන්න අයට. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මේ ධර්ම සේනාධිපති හැටියට උන්වහන්සේ කටයුතු කළේ කල්ප ගණනාවක් පුරාවට උන්වහන්සේ පුරණ ලද පාරමිතාවක් හැටියට පෙරාත්ම භාවයන්හි බුදුවරු හමුවේ දම්පින්කං කරලා සති ගණන් එක දිගට මහා දංකඳු පූජා කරලා පාරමිතා පුරලා ප්‍රාර්ථනා කළේ බුද්ධ ශාසනයක ධර්ම සේනාධිපති තනතුර. ඉතින් ඒකට ප්‍රඥා සම්ප්‍රයුක්තව ඥාන සම්ප්‍රයුක්තව පින්දහම් සිදු කළ යුතුයි. ඒ ප්‍රඥාව ඥාන සම්ප්‍රයුක්ත බව සියල්ල සම්පූර්ණ වෙලා මල්ඵල ගැන්වුණු මුදුන්පත් වුණු අවස්ථාව හැටියට තමයි ගෞතම බුද්ධ ශාසනය සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ මේ හඳුන්වන්නේ. ඒ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිරුත්තර වූ ධර්මච අනුත්තර වූ ධර්ම චක්‍රය පවත්වන්න සුදුස්ස හැටියට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළා. ඒක නිසා ඒක පුද්ගල වක්ගේ අවසාන සූත්‍රය හැටියට සාරිපුත්ත ධම්මචක්ක සූත්‍රය විස්තර කළේ. එතකොට අපි අද මේ කළේ ඒක පුද්ගල වග්ගය. ඊළඟට අපිට තියෙන්නේ ඒත දග්ග වග්ගය. ඒත දග්ග වග්ගයේ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා පිළිබඳව විස්තර වෙනවා. ඒ පිළිබඳ බලාගන්න. ඉතිං මම එක රහතන් වහන්සේලා පිළිබඳ විස්තර කරන්න චරිත කතා කියන්න යන්නේ නැහැ. එතන තියෙනවා 40 දෙනම වහන්සේ නමකගේ අග තනතුරු සහිත විස්තර. ඒවත් කෙටියෙන් සිහිපත් කරලා අපි ඊළඟ සතිය දික්මනින් අපිට අවසන් කරන්න පුළුවන් වේවි. ඒත දග්ග වග්ගය. එනිසා ඒ පිළිබඳ බලාගෙනෙන්ඩ චරිත කතා මේව දැන් අපි හැම මන්ත්‍රජාලය හරහන මේ දහම් පන්තිවලට සහභාග වෙන්නේ. මේ සෑම රහතන් වහන්සේ නමක් පිළිබඳවම චරිත කතා ඔබට අන්තර්ජාලයෙන් මේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. සර්ච් කරලා බලන්න. එතකොට හැම කාරණාවක්ම හොයාගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි අදට දහම් පන්තිය අවසන් කරනවා. උදේවරුවේ පන්ති අවසන් කරනවා. හැම දෙනාම සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාත පාලියෙහි ඒක පුද්ගල වග්ගයට අදාළ ධර්ම කොට්ඨාසය සාකච්ඡා කරලා ඉගෙනගෙන ශ්‍රවණය කරලා මානසිකාරයෙහි යෙදිලා මේ කාලයේ පුරාවට මේ හැම දෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අයගේ චිත්ත සංතානවල කෝටි ප්‍රකෝටි ගණන් කුසල චිත්ත චෛතසික ධර්මයන් උත්පාදනය කරගත්තා. මේ අත්පත් කරගත්තා වූ සියලු පින් සියලු දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු මතු බුදු වන බුදු කුරුතුමන් වහන්සේලා අනුමෝදන් වේවා. ගෞතම බුද්ධ ශාසනය මේ හැම දෙනාම ආරක්ෂා කරත්වා දෙවියෝ පතන් අවබෝධයකින් උතුම් නිර්වාණ අවබෝධයම ලබා ගනිත්වා කියලා සාදු කියලා. ප ဋ ාණ ධර්ම සභාව නිර්මාතෘවර අපවත්වී වදාළ ආභිධම්මික වාගීශ්වර යාගොඩ ධර්ම ප්‍රභනායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ අපවත්වී වදාළ පූජනීය මහා සංඝරත්නයටත් පරලෝ සැපත්වන්ට දුණු අපි හැම දෙනාගේම සියලු ගුරු දෙමව්පිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වේ හැම දෙනා ලෝතුරා නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙමු. ප ဋ ාණ ධර්ම සභාවේ වර්තමාන උත්තරීතර අනුශාසක ගරු කටයුතු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේටත් එවැගේම පාලි හා ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ පින්වත් ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ දහම් පන්තිවලට සහභාගී වෙන දෙස් විදෙස්වල පවා සුජීවත්ව වාසය කරන පින්වත් හැම දෙනාටමත් අපි මේ සිදු කරන දහම් පන්ති පටිගත කරලා අන්තර්ජාලයට මුදා හැරලා ඒ වෙනුවෙන් බොහෝ දෙනෙට මේවා ශ්‍රවණය කරන්ට අපේ YouTube නාලිකාව ඔස්සේ අවස්ථාව සලස්වා දෙන ඒ කටයුතු වෙනුවෙන්
අප කැප වෙලා කටයුතු කරන පින්වත් හැම දෙනාටමත් සෙත් පතනවා ආශිර්වාද කරනවා මේ දිනවල මේ නැවත කොරෝනා වසංගතයේ හිසෝසවා තිබෙන අවස්ථාවේ හැම දෙනාගේම ජීවිත කොරෝනා රෝගෙන් ආරක්ෂා වේවා නිදුක්ව නිරෝගීව සුවපත්ව යහපත්ව බොහෝම සුවසේ ගෙවන ජීවිත ගත කරලා තව තවත් ධනට පිනට සිත යොමු කරලා දාන සීල භාවනා පින්කම් සිදු කරගෙන ඉක්මනින් මේ ඝෝර දුකෙන් නිදහස් වෙන්න සංසාරයෙන් එතර වෙන්න මේ කරගත්තා වූ පින් ප්‍රඥා පාරමිතා කුසලයක් බවට වැඩේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු 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 සුඛී හෝතු